තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. පින්වත්නි, සියලු පව් නොකරන්න, සියලු කුසල් ධර්මයන්හි හැසිරෙන්න, තම සිත් පිරිසිදු කරගන්න මේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. එලෙස කුසල් ධර්මයන්හි හැසිරෙමින් සියලු පව් නොකරමින් තම තමන්ගේ සිත් සතන් සුවපත් කරගන්නට පින්වත් ඔබට අත්වැල් සපයන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනී නාලිකාව අදත් මේ සන්ධ්‍යා වරුවේ මෙලෙසින් සූදානම් වන්නේ සජීවී සූත්‍ර දේශනාව මෙලෙසින් පින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන්නට. සදහැවතුනි, අද මෙතුම් වූ දේශනාව වෙනුවෙන් අප සිදු කරන්නට යෙදුන ගෞරවනීය ආරාධනාව ඉතාමත්ම මෙත් සිතින් පිළිගෙන ධර්ම සභාවට වැඩම කොට වැඩ සිටින පූජ්‍යපාද මාතර මහින්ද පින්වත් දේශකයන්න් වහන්සේ අපි පළමුවෙන් දොහොත් බොදුනත් මැද සාදු නතින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා ප්‍රාන්ති ප්‍රනාන්දු මහත්මිය, ශ්‍රීනාත් ප්‍රනාන්දු මහත්මයා ඇතුළු ඒ පවුලේ සදැහැති පින්වත් පිරිස අද මෙතුම් වූ දේශනාව මේ ආකාරයෙන් මුළු ලෝකයා වෙත සංනිවේදනය කිරීම වෙනුවෙන් පුණ්‍යවන්ත වූ දායකත්වය එකතු කරනවා. එලෙස දායකත්වය ලබා දී කටයුතු කරන ඒ පින්වතුන්ට මම දැන් ආරාධනා කරනවා පළමුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මල් පූජාවන් සිදු කොට ඉන් අවසන චාරිත්‍රානුකූලව දෙහත් වට්ටේ පිළිගන්වා පින්වත් ස්වාමීන් වහන්සේට දේශනාව වෙනුවෙන් ආරාධනා කරන්නට කලා ශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ සාදු සාදු සාදු. සදහැවතුනි, එහෙමනම් අපි හැමදෙනාම මෙතෙන් සිට පුරා හෝරාවක් ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම් වෙමින් පළමුවෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලය සමාදන් වන්නට සාදුනාද නන්වා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තදයම්පේ සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත ආමභන්තේ සාදු සාදු සාදු. සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස
ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද සද්ධර්ම දේශනාව සඳහා පින්වත්නි මම මාතෘකාව වශයෙන් තෝරා ගන්නට අදහස් කරගත්තා අංගුත්තර නිකායේ දසක නිපාතයට සංග්‍රහ වෙලා තියෙන කෙන අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ දසක නිපාතෙහි සංග්‍රහ වෙලා තිබෙන මහා චුන්ද කියන සූත්‍ර දේශනාව. දවසක් මේ මහා චුන්ද තෙරුන් වහන්සේ චේති කියන ජනපදයේ සහ ජාති කියන ස්ථානයේ වාසය කරනවා. චුන්ද තෙරුන් වහන්සේ උන්වහන්සේ සමග වැඩ සිටිය භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මෙන්න මෙහෙම විශේෂ කරුණක් සිහිපත් කරනවා. මේ ශාසනයේ ඉන්නවා එක භික්ෂුවක්. ඒ භික්ෂුව කියනවා මම ධර්මය හොඳට දන්නවා. අපි උදාහරණයක් ගමු. මම හොඳට ත්‍රිපිටක ධර්මය කියවලා තියෙනවා. මම හොඳට බණ අහලා තියෙනවා.
තමන්ගේ ධර්මය දන්න බව තමන්ගේ හිතට ආවයින් පස්සේදී තමන්ට නොතේරෙන නොදන්නා පැතිකඩයන් තමන්ට තේරෙන්නේ නැතිව යනවා. දැන් මේ භික්ෂුව කියනවා මම ධර්මයේ දන්නවා. ඒ ධර්මය මං අවබෝධ කරගෙන තියෙනවා කියලා මේ ඥානවාදය ප්‍රකාශ කරනවා. නමුත් මේ චුන්ද තෙරුන් වහන්සේ කියනවා මේ භික්ෂුව කිව්වට ධර්මය දන්නවා ධර්මය අවබෝධ කරගෙන තියෙනවා කියලා. මේ භික්ෂුවගේ ලෝභය මේ භික්ෂුව යට කරගෙන ඉන්නවලු. මේ භික්ෂුවගේ හිතේ තියෙන ලෝභය මේ භික්ෂුවව යට කරගෙන ඉන්නවලු. ඒ භික්ෂුවගේ හිතේ තියෙන ද්වේෂය ඒ භික්ෂුවව යට කරගෙන ඉන්නවලු. ඒ භික්ෂුවගේ හිතේ තියෙන මෝහය, මෝහ සංකල්ප ඒ භික්ෂුවව යට කරගෙන ඉන්නවලු. ඒ වගේම ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පලාසය, මච්චරිය මේ කියන සියලු කෙලෙස් ධර්මයන් ඒ භික්ෂුවව යට කරගෙන ඉන්නවලු. ඉතින් චුන්ද තෙරුන් වහන්සේ කියනවා මේ භික්ෂුව යම් ප්‍රමාණයකට මේ ධර්මයේ දැකලා තියෙනවද? නමුත් ලෝභය හරියට දැකලා නැහැ. ධර්මයේ දන්නවා කියලා කිව්වට ලෝභය හරියට දැනගෙන නැහැ. ධර්මයේ දන්නවා කියලා කිව්වට ද්වේෂය මොකද්ද කියලා හරියට දැකලා නැහැ. ධර්මයේ දන්නවා කියලා කිව්වට මෝහය මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. ඒ නිසා කියනවා චුන්ද තෙරුන් වහන්සේ මේ භික්ෂුවව ඒ කෙලෙස් ධර්මයන්ගේ යට කරගෙන ඉන්නවලු. පිටුතුනි කෙලෙස් වලින් අපේව යට වුණාම මොකද්ද අපිට තියෙන පාඩුව? අපේ හිත කෙලෙස් වලින් යට වුණාම පින්වත්නි අපිව පාලනය කරන්නේ කවුද එතකොට? අර කෙලෙස්. දැන් ලෝභය මගේ හිත යට කරගෙන ඉන්නවා නම් මාව පාලනය කරන්නේ කවුද? ලෝභය. මාන්නය මගේ හිත යට කරගෙන ඉන්නවා නම් මාව පාලනය කරන්නේ කවුද? මාන්නය. ද්වේෂය මගේ හිත යට කරගෙන ඉන්නවා නම් මාව පාලනය කරන්නේ කවුද? ද්වේෂය. පින්වත්නි මම අපේ පින්වත්තුන්ට මේකට උදාහරණයක් කියන්න. අපේ පින්වත්තුන් කැමතිද තමන්ගේ ගෙවල් වල තියෙන බඩු මෝට්ටු කැඩෙනව බිඳිනව දකින්න? කැමති නැහැ. ඒ කියන්නේ හැම පෘථග්ජනෙක්ම තමන්ට අයිති වස්තුවට, තමන්ට අයිති සම්පත් වලට තමන් ආසයි. තමන් කැමතියි. ඒක හැම කෙනෙකුටම තියෙන දෙයක්. පෘථග්ජන ඕනෑම කෙනෙකුට තියෙන දෙයක්. ඒකනේ කුඩා දරුවෝ පවා ගෙවල් වල තියෙන බඩු මුට්ටු කුඩු කරනකොට ගහන්නේ බනින්නේ. පිටින් කෙනෙක් ඇවිල්ලා හිතන්නකෝ ගෙවල් වල තියෙන බඩු මුට්ටු කුඩු කරලා ගියොත් මොකද කරන්නේ? පොලිසිය පවා යනවනේ. කියන්නේ තමන්ගේ දේවල් වලට තමන් ආසයි. මම අර කලින් මතක් කරා කෙලෙස් වලින් අපේ හිත පාලනය කරන්න ගන්නවා කියලා. අපි තුමුන්න ගෙදරක ඉන්නවා ඒක මිනිස්සේ මේ මිනිසට ඉක්මනට කේන්ති යනවා.
පොඩි කරුණටත් වහා කිපෙන සුළුයි. ඒ කියන්නේ මේ මිනිස්යාගේ හිත පාලනය කරන්නේ කවුද? ද්වේෂය. උන් ද්වේෂයෙන් යම්කිසි වෙලාවකදී ඒ මිනිස්යව පාලනය කරනවා. පාලනය කරන්න පටන් ගත්තයින් පස්සේ මොකද කරන්නේ? කුඩා ළමෙක්වත් කඩනවට බිඳිනවට අකමැති බඩු ටික මේ මනුස්සයට කේන්ති ගියාම මොකද කරන්නේ? අහුවෙන්න අතට අහුවෙන කරගෙන පොළවේ ගහනවා. අතට අහුවෙන එකෙන් බඩු වලට විසිකර කර ගහනවා. ඒතර බලන්න කුඩා දරුවෙක්වත් කඩනවට බිඳිනවට අකමැති මේ බඩු මේ මිනිස්සයා කඩලා බිඳලා දාන්නේ හරියට තමන්ගේ බඩු නොවන විදියට වගේ ආසාවක් නැතුවද? ආසාවක් තියාගෙන. ඇයි එතකොට අර බිඳින්නේ? ඇයි එතකොට අර කඩන්නේ? මේ මිනිස්යාගේ හිත ඒ වෙලාවට පාලනය කරන්නේ කවුද? දේශය විසින්. දේශයෙන් පාලනය කරන්න පටන් ගත්තයින් පස්සේදී මේ මිනිස්යාට මේ වටින බඩු මේව කුඩු කරනකොට මේව විනාශ කරනකොට මටමයි පාඩුව වෙන්නේ කියන එක Tamanට අමතක වෙනවා. අපි පින්වතුනි කැමතිද දුක් ජීවිත ලබන්න? අපි කවුරුවත් කැමති නෑ. නමුත් හිතන්න ඕන අපිව මානෙන් පාලනය කරනවා. මානී කියන ක්ලේශයෙන් අපිව පාලනය කරනවා. අර බිම්බිසාර මහරජතුමාගේ අමාත්‍යවරයෙක් හිටියා වස්සකාර කියලා. අපි කලිනුත් මේ කරුණු මතක් කරලා තියෙනවා. මම දන්න කතා කිහිපයක්ම උදාහරණ වලට ගන්නේ. ඒතකොට කතාව දීර්ඝව විස්තර කරන්න ඕනේ නැති නිසා. නැත්නම් මේවට ඕන තරම් උදාහරණ උපමා දක්වන්න පුළුවන්. පිටුතුනි මේ වස්සකාර අමාත්‍යවරයා කියලා කියන්නේ වේළුවනාරාමය හදද්දි පවා ඒක අධීක්ෂණය කරපු අමාත්‍යවරයෙක්. දවසක් මහා කච්චායන මහරහතන් වහන්සේ වේළුවනාරාමේ ඉහළ ඉඳලා පහළට වඩිනවා. අර වස්සකාර අමාත්‍යවරයා දුර ඉඳලා උන්වහන්සේව දැකලා කියනවා හරියට මහා කළු වඳුරෙක් එනවා වගේ කියලා. සමහරලට උන්වහන්සේගේ ඉරියව්වල දුර ඉඳලා මොනවා හරි වෙනසක් දකින්න නැති. නමුත් කිව්වා දැන් අපි හිතමු තමන්ගේ අතින් මේ වරද වුණා කියලා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැනගත්තා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශයක් කරනවා ඔය වස්සකාර කච්චායන හාමුදුරුවන්ගේ ගිහිල්ලා සමාව ගත්තේ නැති වුණොත් ඔය වේළුවනාරාමේම ඊළඟ ආත්මික මහා කළු වඳුරෙක් කියලා උපදිනවා කිව්වා. වස්සකාරට ඕක ආරංචි වුණා. දැන් භාග්‍යවතුන් වහන්සේ කිව්වේ මොකද්ද? වස්සකාර ගිහිල්ලා ඔය වේළුවනා කච්චායන හාමුදුරුවන්ගේ සමාව ගත්තේ නැති වුණොත් තමයි ඔය වේළුවනාරාමේ මහා කළු වඳුරෙක් වෙලා උපදිනවා කිව්වේ. දැන් එහෙනම් තමන් කරපු වරදට නිදහස් වෙන්න පැත්තකුත් තියෙනවා. පින්වත්නි මේ වස්සකාර මොකද්ද කළේ? සමාව ගත්තේ නේ. ඊට පහුවෙනදම ගිහිල්ලා වේළුවනාරාමේ වටේටම පළතුරු ගස් හිටවන්න පටන් ගත්තා.
ඒ මොකක් නිසාද? ඊළඟ ආත්මේ වඳුරෙක් වුණාම කන්න දෙයක් තියෙන නිසා. වස්සකාර කියනවා බුදුරජාණන් වහන්සේ යමක් කිව්වොත් නම් ඒක වෙනවමයි. හැබැයි භාගතුන් වහන්සේ කිව්වේ ඒකාන්තෙම වෙන දෙයක්ද? නෑ, නොවෙන පැත්තකුත් කිව්වා. මොකද නොවෙන පැත්ත? සමාව ගත්තොත් ගිහිල්ලා Tamanට ඒ ජීවිතයක් නොලබ ඉන්න පුළුවන්. නමුත් බලන්න වස්සකාරගේ හිත ඒ වෙලාවේ පාලනය කරා කාවද? වස්සකාරගේ මාන්නය. මාන්නය ඔහුගේ හිත පාලනය කරා. ඔහුගේ හිත මාන්නය පාලනය කරපු නිසා ඒ මාන්නයම ඔහු විසින් නසල දැම්මා. හරියට අර උණ ගහේ පළ හටගත්තම මල් හටගත්තම ඒකෙන් කියන්නේ උණ ගහ නැසෙනවා කියනවා වගේ කෙලෙස් ධර්මයක් පින්වතුනි අපගේ හිතේ බලවත් වෙච්ච ගමන් අපිව පාලනය කරන පින්වතුනි අපි දන්නේ නැහැ. ආංගෝක දරා ගන්න බැරි වුණෙන් පස්සේ තමයි පින්වත්නි මිනිස්සු එකිනෙකාට එක ගිහිල්ලා පලිගන්නේ. Tamanට කරපු වරද හිතේ තියාගෙන ඉඳලා ඒ වරදට ගිහිල්ලා පලිගන්නවා. තමන්ගේ හිත කෙලෙස් වලින් යට කරගෙන කෙලෙස් තමන්ව පාලනය කරන්න පටන් ගත්තෙන් පස්සේදී ඒ කෙලෙස්ම තමන්ව විනාශයටම අරගෙන යනවා. එහෙනම් මේ කෙලෙස් කියන්නේ කොයි තරම් භයානක හතුරෙක්ද? ඔන්න ඕක නැති කරන මගක් තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයේ කියලා දේශනා කළේ. මේක නැති කරන මග තමයි භාගතුන් වහන්සේ ධර්මයේ කියලා දේශනා කළේ. හැබැයි මේ අද සූත්‍රයේ කතා කරන්නේ ඕකේ එක පැත්තක්. මොකද්ද පැත්ත? දැන් ඔන්න එක භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව ධර්මයේ දන්නවා කියලා හිතනවා. එහෙම නැත්නම් තවත් භික්ෂුවක් කියනවා මම භාවිත කය ඇත්තෙමි. ඒ කියන්නේ හොඳට භාවනා කරලා හොඳට වඩපු කයක් මගේ ළඟ තියෙනවා. හොඳට භාවනා කරලා හොඳට වඩපු සීලයක් මගේ ළඟ තියෙනවා. භාවිත සීලයක් ඇත්තෙමි. මම හොඳට භාවනා කරලා වඩපු දමනය කරපු හිතක් මගේ ළඟ තියෙනවා. මම හොඳට භාවනා කරලා ලබාගත්තු ප්‍රඥාවක් මගේ ළඟ තියෙනවා. දැන් උනේ මේ භික්ෂුව හිතනවා. හැබැයි මේ භික්ෂුව එහෙම හිතුවට මේ භික්ෂුව දන්නේ නැහැ අර නිරතුරුවම අපිව පාලනය කරන කෙලෙස් ඒ භික්ෂුව යට කරගෙන ඉන්නවා. නිරතුරුවම අපිව පාලනය කරන අර කියපු කෙලෙස් නිරතුරුවම තමන්ගේ හිතේ ඉන්නවා. තමන්ගේ හිතේ තාම තියෙනවා. හැබැයි ඒ භික්ෂුව හිතාගෙන ඉන්නේ මම දැන් ධර්මයේ දන්නවා. මම උසස් තැනක ඉන්නේ. මම දැන් භාවනා කරලා මගේ සීලය උසස් කරගෙන මගේ කය දමනය කරගෙන මගේ සිත දමනය කරගෙන මම ප්‍රඥාව වඩාගෙන ඉන්න කෙනෙක් කියලා මේ භික්ෂුව හිතාගෙන ඉන්නවා. නමුත් පින්වතුනි තමන්ට ඒ කෙලෙස් ඉපදෙන්න පුළුවන් තැනක් ආපු ගමන් තමන්ට තමන්ගේ හිත පාලනය කරගන්න බෑ. අපි හිතමු මෙහෙම. ඔන්න හොඳට භාවනා කමටහන් දෙන දැන් මේ භික්ෂුවක් ගැන කියලා තියෙන නිසා මම මේ උදාහරණය ගන්නෙ. මේ සූත්‍රයේ කතා කරන භික්ෂුවක් ගැනනේ. ඒ නිසා මම මේ වෙන උදාහරණයක් ගන්නම්. අපි හිතමු හොඳට භාවනා කරන භාවනා කමටහන් ලබා දෙන
සමහරලාවට කැලේ ඉඳලා ආරණ්‍ය වල ඉඳලා ගොඩාක් හිත දියුණු කරගත්තු ඔන්න යම්කිසි තෙරවරෙක් ඉන්නවා. යම් භික්ෂුවක් ඉන්නවා. ධර්මයත් හොඳට දන්නවා. බොහෝ කාලයක් භාවනා කරලා තියෙනවා. මේ භික්ෂුව දැන් ඔන්න භික්ෂූන් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට කමටහන් දෙනවා. සමහර වෙලාවට මේ භික්ෂුවගෙන් කමටහන් ලබා ගන්න යන අයට පේනවා අනේ මේ භික්ෂුව කියන තරම්ම කරුණාව මෛත්‍රිය නෑනේ. අපේ ප්‍රශ්නයක් අහගෙන ඉන්න තරම්වත් ඉවසීමක් නෑනේ. සමහර වෙලාවට තමන්ට අවවාද දෙනවා ඒ භික්ෂුව. හැබැයි ඒ භික්ෂුවගේ යම්කිසි අඩුපාඩුවක් දැකලා තමන් අවවාද දෙන්න ගත්තයින් පස්සේදී කිපෙනවා. සැබෑවටම එතකොට ඒ භික්ෂුවට මොකද වෙලා තියෙන්නේ? තමන් භාවනා කරලා තමන්ට වඩපු දමනය කරපු කයක් තිබුණා කියලා කිව්වට තමන් වඩපු හොඳ සීලයක් තිබුණා කියලා කිව්වට තමන් දමනය කරගත්තු සිතක් තිබුණා කියලා කිව්වට තමන්ට හොඳ ප්‍රඥාවක් තිබුණා කියලා කිව්වට ඇත්තටම ඒ කියන දේවල් ඒ භික්ෂුවගේ ළඟ නැහැ. උදාහරණයක් කියන භාග්‍යතුන් චුන්ද හාමුදුරු මෙන්න මෙහිම. ඔන්න ඉන්නව එක පුද්ගලයෙක් ඌ හරි දුප්පත්. ඌ නිර්ධනයි. ඔහුට භෝග සම්පත් නැහැ. මේ පුද්ගලයා මේ පුරුෂයා තමන්ගේ මිත්‍රයෝ තමන්ගේ ඥාතීන් තමන්ගේ ගමේ ඉන්න පිරිස මේ අය මුණ ගැහුනම තමන් කියනවා මට ගොඩාක් ධනෙ තියෙනවා. මම හරි පොහොසත්. මට මේ තරම් භෝග සම්පත් තියෙනවා. සමහරවිට ඔහොම කියන මිනිස්සු ඉන්නවනේ. ඇත්තටම මේ පුද්ගලයා නිර්ධනයි. ඇත්තට මේ පුද්ගලයා දුප්පත්. ඇත්තටම මේ පුද්ගලයා භෝග රහිත කෙනෙක්. අපිට ඕක දැනෙනම උදාහරණයක් ගමුකෝ. ගොඩක් වෙලාට මෙවැනි අත්දැකීම් සමාජය තුළ පේන තියෙන නිසා. මේ කාටවත් නිඳා කරන්න කියනව නෙවෙයි. මේ ධර්ම කාරණාව තේරුම් කරගන්න ඕන නිසා මම මෙවැනි උදාහරණයක් අපේ පින්වතුන්ට කියන්නේ. සමහරලාට විදේශගත වෙලා ඉන්න කෙනෙක් ලංකාවට ආවම එවැනි අය තුන් ওই වගේ දේවල් කියනවා. හැම කෙනෙක්ම නෙවෙයි. බොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ. සමහරලාට ඒ රටවල බොහොම සුළු පඩියකට බොහෝ දුක් විඳලා වැඩ කරන කෙනෙක්. නමුත් අපි දන්නේ මේ මිනිස්සේ රටේ මොනවද කරේ කියලා. මොකද මිනිස්සු එකිනෙක හදාගෙන තියෙනවනේ සමහර රැකියාවල් මේවා උසස් මේවා පහත් කියලා. අපි තුමු ගෙදරක ගෘහ සේවකයෙක් සේවිකාවක් වශයෙන් වැඩ කරනවා නම් සමාජයේ නම් කරලා තියෙන ඒක බොහොම පහත් ගණේ රැකියාවක් කියලා. ඒක සමාජයේ විසින් හදාගත්තු දේවල්. දැන් මේ මිනිස්සේ කැමති නෑ මම එහෙම වෘත්තියක් කරා කියලා කියන්නේ. සමහරලාට ඔහු ලැබපු වැටුප කොයි වගේද කියන ඔහු කියන්න කැමති නැහැ. නමුත් අර පිටරට ඉඳලා එනකොට මේ මිනිස්සේ මෙහි ලංකාවට වෙලා කියන්න පුළුවන් මට මේ වගේ පඩියකටයි මම වැඩ කළේ. මම ඒ රටේ ගියක් ගත්තා, ඉඩමක් ගත්තා. මට ඒ රටේ වාහනයක් තිබුණා. මම ලංකාවෙත් මෙහිම ඉඩම් අරන් තියෙනවා, මෙහෙම ගෙවල් හදලා තියෙනවා කියලා සමහරලාට තමන්ගේ මිත්‍රයෝ, තමන්ගේ ඥාතීන් එහෙම හම්බුනම කියන්න පුළුවන්. මේ මිනිස්සයා ඒ කිනේකා මුණ ගැහෙනුවෙන් පස්සේදී මොහුගේ ධනවත්කම, මොහුගේ පොහොසත්කම, මොහුගේ භෝග සම්පත් ඇති බවම තමයි මොහු අඟවන්නේ. හැබැයි දැන් මේ මිනිස්සයා අර පිරිසට තමන් ධනවත් කියලා තියෙනවා, පොහොසත් කියලා තියෙනවා. වචනෙන් කියලා තියෙනවා විතරයි.
අපි හිතමු දැන් මේ මිනිසයාත් එක්ක ඔන්න මිත්‍රයෝ පිරිසක්, ඥාති පිරිසක් යනවා ආපන ශාලාවකට ආහාර ගන්න. අපි තුමා ආපන ශාලාව ටිකක් ලොකු මුදලකින් කෑම දෙන තැන. ඒ හෝටලේ අධික වියදමක් යනවා ආහාර පාන ගන්න. අපි හිතමු දැන් ඔන්න මිත්‍රයෝ පිරිසක් එකට එකතු වෙලා මේ මිනිසයාත් එක්ක යනවා අර ආපන ශාලාවට ආහාර ගන්න. අර මිත්‍රයෝ පිරිස හොඳට ආහාර අරගෙන ඉවර වෙලා අර ධනය තියෙනවා කියපු මිත්‍රයාට යෝජනා කරනවා එහෙනම් ඔබ අපේ මුදලත් එක්ක බිල ගෙවන්න. ඇත්තටම මේ මනුස්සයාගේ අතේ සල්ලි නැහැ. මේ මනුස්සයා ධනය තියෙනවා කියලා කිව්වට ඇත්තටම මේ මනුස්සයා ගාව ධනය නැහැ. මේ මනුස්සයා ගාව භෝග තියෙනවා කියලා කිව්වට භෝග නැහැ. මේ මනුස්සයා ගාව පොහොසත්කම තියෙනවා කිව්වට ඇත්තටම මේ මනුස්සයා ගාව පොහොසත්කම නැහැ. දැන් අර මිත්‍ර පිරිසත් එක්ක එකට එකතු වෙලා මේ මනුස්සයා අර වගේ තත්ත්වයකට අර වගේ අවස්ථාවකට මුහුණ පෑවොත් අර වටේ ඉන්න පිරිස මොකද්ද මේ කෙනා ගැන හිතන්නේ? බොහෝම පහළ මට්ටමේ පහත් හැඟීමක් මේ මනුස්සයා ගැන ඇති කරගන්නවා. නමුත් පින්වතුනි බුදුදහමේ ඉන්න මේ ශ්‍රාවකයාත් හරියට මෙන්න මේ වගේ. චුන්දහාමුදුරු මේ උදාහරණය දක්වලා කියනවා මේ ශ්‍රාවකයාත් හරියට මේ වගේ. මම හොඳට ධර්මයේ දන්නවා. මම හොඳට භාවනා කරලා තියෙනවා. හැබැයි ධර්මයේ දන්නවා භාවනා කරලා තියෙනවා කියලා එහෙම ප්‍රකාශ කරමින් ඉන්නවා. නමුත් ලෝභය ඇති වෙන තැන ඒ ලෝභය යටපත් කරන්න තරම් තමන්ගේ හිත දියුණු කරලා නැහැ. තමන්ට ද්වේෂය ඇති වෙන්න පුළුවන් තැනක් එනවා. දේශය ඇති වෙන තැන තමන්ට දේශය යටපත් කරන්න තරම්වත් තමන්ගේ හිත පාලනයක් නැත්තම් පින්වතුනි අපේ පින්වතුන් හිතන අර ධර්ම දැනුම ඒ කෙනාට වැඩක් තියෙනවද? වැඩක් නෑ. මෝහය ඇති වෙන තැන ඔය මෝහය තමන්ට යටපත් කරන්න බැරි නම් අර ඉගෙනගත්තු ධර්මී එහෙනම් ඇත්තට මොහු අර පොහොසතෙක් කිව්වා භෝග සම්පත් තියෙන කෙනෙක් කිව්වා ධනවතෙක් කිව්වා නමුත් ඔහු දුප්පත් නැද්ද? ඔහු නිර්ධන නැද්ද? ඔහු නිර්ධනයි. තමන්ට තියෙන දේෙන් තමන්ට එන ප්‍රතිවිරුද්ධ බලවේගය යට කරන්න බැරි නම් ඇත්තටම පින්වතුනි ඔහු මුලාවටපත් වෙලා නැද්ද? ඔහු විසින්ම මුලාවට පත් කරවගෙන තියෙන්නේ. නමුත් ඔහු තමන්ගේ වටා ගොඩනගාගෙන තියෙනව යම් ප්‍රතිරූපයක්. මම ත්‍රිපිටකයේ මෙපමණ වාර ගානක් කියවලා තියෙනවා. මම අට කතාව මෙපමණ වාර ගානක් කියවලා තියෙනවා. මට ඕනම තැනකින් ඕනම ප්‍රශ්නයක් ඇහුවම මට උත්තර දෙන්න පුළුවන්. මම මෙපමණ කාලයක් භාවනා කරලා තියෙනවා. මම ආරණ්‍යෙත් හිටියා, මේ ආරණ්‍යෙත් හිටියා, අර කැලෙත් හිටියා, මේ කැලෙත් හිටියා, අර තෙරුන් වහන්සේ ගාවත් හිටියා, මේ තෙරුන් වහන්සේ ගාවත් හිටියා, මේ භාවනාවත් කරා, අර භාවනාවත් කළා. මට මේ තරම් ධාන වට්ටම් වල සම්වාදින්න පුළුවන්කම තිබුණා. ඉතින් සැබෑවටම පින්වතුනි, එහෙම ප්‍රකාශ කරන කෙනාට තමන්ට හිතට එන දේශය තමන්ට යට කරගන්න තරම් තමන්ගේ සිත දියුණු කරලා නැත්නම් මොකද්ද තමන්ගේ භාවනා කරපු එකේ ප්‍රතිඵලය? ඒකේ කිසි ප්‍රතිඵලයක් නැහැ. එහෙනම් ඒ කෙනාව රවට්ටලා. අපේ පින්වුතුන්ට මම මේ කාරණාව මතක් කරේ. පින්වතුනි කෙනෙක් ධර්ම කාරණාවකින් රැවටුනොත්
ඒ රැවටෙන එක හරියට උදාහරණයකින් කියලා තියෙනවා බෙහෙත් නිසා ඇතිවෙන රෝග තියෙනවනේ. සමහර බෙහෙත් බොනකොට රෝග හට ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ බෙහෙත් නිසා හටගන්න රෝග සුව කරන්න අමාරුයිලු. ධර්මයෙන් පින්වතුනි රැවටුණොත් ඒ රැවටීම ලිහන්න හරීම අමාරුයි. තමන්ගේ හිත තමන් රවට්ට ගත්තොත් ඒ රැවටීම निराකරණය කරගන්න හරි අමාරුයි. තමන්ම මෙලොවත් අසරණ භාවයට පත් වෙනවා, සසරෙත් අසරණ වෙනවා. අපි හිතන්නකෝ ඔය වගේ කියන කෙනෙක් ගාවට, යම් භික්ෂුවක් ගාවට, ගිහි කෙනෙක් හෝ වේවා, එවැනි කෙනෙක් ගාවට උන ප්‍රඥාවන්තයෙක් යනවා. හැබැයි ඉතින් ඒ වගේ කෙනෙක් ගාවට ප්‍රඥාවන්තයෙක්ම යන්න ඕනේ. දුෂ්ප්‍රඥයෝ ගියට වැඩක් නැහෙනේ. බාල පිරිස් ගියත් වැඩක් නැහැ. මොකද බාලය කොහොමත් ඉතින් බාල සංකල්පත් එක්ක නේ කෙනාම අනින්නේ. සමහර ලාවට ඒ භික්ෂුව වැඩ ඉන කුටියෙන්, ඒ භික්ෂුව ඇඳන් ඉන්න සිවුරෙන්, ඒ භික්ෂුව පාවිච්චි කරන පාත්‍රයෙන්, ඒ භික්ෂුවගේ කකුල් දෙක දිහා බලලා, ඒ භික්ෂුව වාඩි වෙන්න පුටුව දිහා බලලා සමහර ලාවට අර බාල කෙනා පහදින්න පුළුවන්. මොකද පින්වතුනි මේ සමාජයේ ඔය බුදුදහමේ බෞද්ධයන්ව මනින පින්වතුනි බොහොම බාල ගණේ ප්‍රාථමික ගණේ මිනුම් දඬු ටිකක් තියෙනවා. ඒව බුදුදහමේ මිනුම් දඬු නෙවෙයි, බාල ගණේ ප්‍රාථමික ගණේ මිනුම් දඬු. අපට වෙලාව ගොඩක් වටින නිසා මම වැඩිපුර මේ ගැන කතා කරන්නේ මේ ධර්ම කාරණාවට බොහෝ කරුණු කියන්න තියෙන නිසා. නමුත් මම මේ කාරණාවට එක උදාහරණ කිහිපයක් කියන්නම්. බලන්න පින්වතුනි, අද සමාජයේ සැබෑ බෞද්ධයන්ව මිනිසු මනින මිනුම් දඬු මොනවද? ඔන්න කෙනෙක් නිර්මාංශන මොකද කියන්නේ? ඒ කෙනාව හඳුන්වන්නේ බොහොම දියුණු ගණේ දියුණුවටපත් වෙච්ච බෞද්ධයෙක් හැටියට. කෙනෙක් කටුමැටි ගේක, පොල්ලතු පැලක, ඉරිච්ච ඇඳුම් කඩමාල්ලක් ඇඳගෙන ඔය එකයි බතයි උයාගෙන කාගෙන ඉන්නවනම් පිටුතරේ කෙනාව හඳුන්වන්නේ බොහොම උසස් ගණේ දියුණුවටපත් වෙච්ච බුද්ධ ශ්‍රාවකෙක් හැටියට. ඔය ඔක්කොම මිනුම් ධර්මය නොදන්න, ධර්මයේ කිරි අවබෝධයක් නැති ප්‍රාථමික ගණේ පහළ මට්ටමේ මිනුම් දඬු. ඔන්න ඔය මිනුම් දඬු වලින් මනින කෙනෙක් අර වගේ භික්ෂුවක් ගාවට ගියාට ඒ කෙනාට ওই ටික තේරෙන්නේ නැහැ. ඒතකොට ඒ කෙනා කොහොමත් හිතනවා දැන් අර බුදුරජාන් වහන්සේගේ කාලේ මට මේ වෙලාවේ කාරණාව හරියට මතක් වෙන්නේ කතාව. ධම්මපදයක කතාවක් තියෙනවා. එක බුද්ධ ශාසනයක භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. එක්කෙනෙක් රහතන් වහන්සේ නම. ওই රහතන් වහන්සේ පින්වතුනි එක පන්සලකට වැඩම කරාම ඒ පන්සලේ හාමුදුරුවෝ ඒ රහතන් වහන්සේට ලාභ සත්කාර ලැබෙනවට ඉරිසියා කරනවා. දවසක් දායකයෙක් ගෙනලා ඇඳක් දෙනවා, හොඳ දාන ටිකක් දෙනවා, හොඳ සිවුරක් දෙනවා. අර භික්ෂුව ඇවිල්ලා කියනවා ওই සිවුර අඳිනවට වඩා හොඳයි නිර්වස්ත්‍ර වෙන්න. ඔය දාන ටික වළඳනවට වඩා ලාභයි අසුචි අනුභව කරන්න. ඔය ඇඳේ නිදා ගන්නවට වඩා හොඳයි නොනිදා ඉන්න. පිටුතුනි ඔය ප්‍රකාශ ටික කරපු, ඔය කර්ම ටික කරපු ඔය භික්ෂුව ඒ ජීවිතේ රහතන් වහන්සේට ගරහලා අප්‍රමාණ පව් කරගෙන අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිටුතුනි රොඩී කුලයක ඉපදුනා. එහිම ඉපදිලා පින්වත්නි එක පරිබ්‍රාජක ආරාමයක පැවිදි වුණා. ආහාර ගන්නේ නැහැ. ගන්නේ අසුචි. අනුභව කරන්නේ නැහැ. ආහාර දුන්නට ගන්නේ නැහැ. කන්නේ අසුචි. පරිබ්‍රාජකෝ මේක දැනගත්තා මෙලෙව්වා. දැන් මේ පරිබ්‍රාජකයා මිනිස්සු මල පහ කරන තැන් වලට ගිහිල්ලා අර මල පහ අනුභව කර කර ඉන්නවා.
ඉතින් ඒ වෙලාවේ මිනිස්සු එනකොට ගල් පොත්තක් මත පය තියාගෙන ආකාශය දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මිනිස්සු ආවෙන් පස්සේ කියනවා මම මේ පොළොවට බරක් වෙන නිසා පොළොවට පය ගහන්නේ. මම මේ වස්ත්‍ර දරන්නේ නෑ. මම ආහාරයට වැඩිපුර ප්‍රිය නෑ කියලා කියනවා. ඒක අහපු මේ මිනිස්සු අතිශයින්ම අර පුද්ගලට පහදිනවා. පිංගුතුනි ඕක ලෝකේ පවතින එක ක්‍රමයක්. ඕක ඒ කාලෙත් තිබුණ අදත් තියෙනවා අනාගතෙත් තියෙනවා. බාහිර සංකල්ප මත මිනිසුන්ගේ ගුණාගුණ තීරණය කරන එක. නමුත් පිංගුතුනි මේ බුද්ධ ශාසනයේ සැබෑ ප්‍රඥාවන්තයෝ බෞද්ධයන්ම මනින්නේ කොහොමද? මොනවද මනින්නේ මිනුම් දඩු? ওই පහත් ගණේ මිනුම් දඩු වල නෙවෙයි ප්‍රඥාවන්තයා සැබෑ බුදුන් සරණ ගියපු ශ්‍රාවකයව මනින්නේ. අපි හිතමු වඳින විදිය දන්නේ නැත්තම් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට වන්දනා කරන්න ඕන විදිය ධර්මයේ කියලා දීලා තියෙනවා විනය පිටකේ. ඒ ක්‍රමයට වඳින්නේ නැත්තම් කොච්චර ධර්මයේ දැනගත්තත් කොච්චර භාවනා කරත් ඒ කෙනාගේ හිත කෙලෙස් වලින් යට කරගෙන ඉන්නේ. වඳින්න බැරි වෙන්නේ මාන්නේ වැඩි නිසා. මාන්නේ බලවත් වෙනකොට වන්දනා කරන්න හිත දෙන. එතකොට ඒ කෙනාගේ හිත මාන්නෙන් යට කරගෙන අංග පහක් බිමි ස්පර්ශ වෙන විදියට වන්දනා කරන්න ඕන කියලා අපි අට කතාවල කියලා දීලා තියෙනවා. ඒතකොට ඒක දැනගෙන ඒ විදියට වඳින්නේ නැත්තම් අන්න ප්‍රඥාවන්තයෝ හිතනවා මේ කෙනා ධර්මයේ දැනගත්තට බුද්ධ ශ්‍රාවකෙක් නෙවෙයි. විහාරයට ඇතුල් වෙන විදිය දන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා යම පූජා කරන විදිය දන්නේ නැත්තම් හාමුදුරුව නමකට කතා කරන්න ඕන පිළිවෙල දන්නේ නැත්තම් හාමුදුරුව නමකට යම පූජා කරන්න ඕන පිළිවෙල දන්නේ නැත්තම් දන් දෙන විදිය දන්නේ නැත්තම් පිරිකර සකස් කරගන්න ඕන විදිය දන්නේ නැත්තම් දෙන කාලය මොකද්ද විකාලය මොකද්ද කියලා දන්නේ නැත්තම් දෙන්න ඕන කැපදේ මොකද්ද අකපදේ මොකද්ද කියලා දන්නේ නැත්තම් ප්‍රඥාවන්තය බුද්ධ ශ්‍රාවකයව මනින්න ඔන්නොයි මිනුම් දඩු වලින්. නැත්තම් මේ මස් මාළු කෑල්ලකින් ඉන්න ගෙයින් නෙවෙයි. සැබෑ ප්‍රඥාවන්තයෝ සැබෑ බුදුන් සරණ ගියපු ශ්‍රාවකයව මනින්නේ සැබෑ ධර්මය අවබෝධ කරගත්තු සැබෑවට භාවනා කරපු කෙනාව මනින්න ඔන්නොයි මිනුම් දඩු වලින්. අන්න එවැනි කෙනෙක් එවැනි ප්‍රඥාවන්තයෙක් අර වගේ කෙනෙක් ගාවට ගියාම ඒ කෙනාගේ ඉරියව් ටික දැකලා වෙන්නේ මොකද්ද? අපහදින්න පුළුවන්. ඇයි? Taman දන්නේ නැහනේ තමන්ගේ දේශය යටපත් කරගන්න ඕන විදිය. හැබැයි අපි අර සමාජයේ සමහර බාල පිරිස් මෙන්න මෙහෙමත් කරනවනේ. පිඟුතුනි සමහර මිනිසුන්ගේ කෙලෙස් වලට වැඩි ඉඩ කඩක් දෙනවනේ. කෙලෙස් බලවත් වෙනකොට ඉඩ කඩ දෙනවා. දැන් උදාහරණයක් කියනවා නම් අපි හිතමු ඔන්න වැඩිපුර කෙනෙකුට කේන්ති යනවා නම් සමාජයේ සමහර මිනිස්සු ඒ කේන්ති යන පුද්ගලයාව අගය කරනවනේ. එහෙමත් තියෙන සමහර පිරිස්. ඒ අර්ථයෙන් සමහර වෙලාවට හොඳට භාවනා කරලා හොඳට ධර්මයේ දන්න කෙනෙකුට කේන්ති ගියාම ඒක ගුණයක් හැටියට දකින්නේ. ආන් ඒකයි කියන්නේ සමහර වෙලාවට අඥානියා අගුණයක්ම ගුණයක් හැටියට දකිනවා. මේ කාරණාව සාකච්ඡා කරන්න ගියොත් පිටුතරි කෙලවරක් නැතුව ධර්ම කරුණු විස්තර කරන්න පුළුවන්. චුන්ද හාමුදුරුවෝ කියන්නේ ඒකයි. තමන් හොඳට ධර්මයේ දැනගත්තත් හොඳට භාවනා කරා කියලා තමන් කිව්වත් ඇත්තටම ඔහු දුප්පත් නම් තමන් කොච්චර පොහොසතේ කිව්වත් තමන් නිර්ධන නම් තමන්ට භෝග තිබුණත් තමන්ට භෝග නැත්තම් අන්නේ මිනිසු ඒ කරුණින්ම ඒක දැනගන්නවා. ඒ කියන්නේ ප්‍රඥාවන්තයෝක දැනගන්නවා. ඒ නිසා සැබෑවටම මේ භාවනාව වඩපු කෙනා තමන්ගේ හිත හැම වෙලාවකම මෙනෙහි කර කර බලන්න ඕන. දැන් මගේ හිත තියෙන්නේ කොයි වෙලාවෙද? අපි හිතමු දැන් ඔන්න තමන් යම්කිසි වැඩක් කරගෙන යනකොට තමන්ට ද්වේෂය එනවා. මෙනෙහි කරන්න ඕන මම දැන් මේ ද්වේෂය ඇවිල්ලාන තියෙන්නේ මම භාවනා කරාට වැඩක් නැහැ නේ.
තම මෙනෙහි කරන්න ඕන. හැම තිස්සෙම පරීක්ෂා කර කර බලන්න ඕන මම දැන් මෙච්චර කාලයක් බණ ඇහුවට ඇත්තටම මගේ ධර්මයේ තුලින් මම දියුණු වෙලාද කියලා බලන්න ඕන. එහෙම නැති වුණොත් මේ ලැබිච්ච අවස්ථාව අපි නිවැරදි කරගන්න නැතුව අසරණ වෙනවා. දැන් අපි හිතමු අර වගේ ගොඩක් ධර්මයේ දැනගත්තු භාවනා කරපු ගුරුවරයෙක්ව අපි සලකලා ගරු කරලා ඇසුරු කරනවා කල්යාණ මිත්‍රයෙක් කියලා. නමුත් ඇත්තටම කල්යාණ මිත්‍රයෙක් නම් කල්යාණ මිත්‍රයෙක්ගේ ළඟ තියෙන ගුණාංග තියෙන්න ඕන. මොනවද ගුණාංග 6ක් තියෙනවා. පියෝච ගරු භවනීයෝ වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කන්තා නෝ අට්ටානේ නියෝජේ. ප්‍රිය වෙන්න ඕන. ඒ වගේම තමයි ඒ ගුරුවරයාගේ ඒ කල්යාණ මිත්‍රයාගේ හැසිරීම කන බොන විදිය, අඳින පළදෙන විදිය, යන්නේන විදිය, කතා බහ කරන විදිය මෙන්න මේ දේවල් වලට පිංගුතුනේ අපේ හිතේ ගෞරවයක් අපේ හිත තුලම ඇති වෙන්න ඕන. කවුරුවත් කියන්න ඕනේ අර හාමුදුරන්ට ගරු කරන්න, අර කෙනාට ගරු කරන්න, අර ගුරුවරයාට ගරු කරන්න කියලා කවුරුවත් කියන්න ඕනේ. තමන්ගේ හිතටම තමන්ට වැටහෙනවා මේ කෙනාට ගරු කළ යුතුයි කියලා. මොකද ඔහුගේ ඉරියව්ව, ඔහුගේ කතා බහ, ඒ කෙනාගේ හැසිරීම ගෞරව කළ යුතු හැසිරීම. ඊළඟට වත්තාච වචනක්කමෝ. දැන් කල්යාණ මිත්‍රය වෙන්න ඕන පවක් කරනවා දැක්ක ගමන් අපිට ඒ කාරණාව කියලා දීලා වරද හදන්න ඕන. වරදක් දැක්ක ගමන් ඒ වරද හදන්න ඕන. හැබැයි බැරි වෙලාවක්වත් ඒ කල්යාණ මිත්‍රය ගතින් වරදක් වුණොත් ඒකත් අපි කියපු ගමන්ම නිහතමානී වේ වරද පිළි අරගෙන හදා ගන්න ඕන. දැන් අද ගොඩක් ගුරුවරුන්ට වෙලා තියෙන එකනේ. දැන් කල්යාණ මිත්‍රයෝ අපට අවවාද දෙනවා. හැබැයි අපි අවවාදයක් දෙනකොට ඒ කල්යාණ මිත්‍රයාට සමහරලාට කිපෙනවා. සමහරලාට ඒක තමන්ගේ අඩුපාඩුවක් පෙන්වලා දුන්නා කියලා ඒ අඩුපාඩුව පෙන්වලා දුන්නු කෙනාගේ මොහොතින් මොහොත කරන වරද පෙන්වලා දෙනවා. මේවා පිංගුතුනි සිහි නුවණින් වටහා ගත්තොත් අපේ පිංගුතුන්ට හරියට ඇස් දෙකෙන් දකින දර්ශනයක් වගේ මේ ටික බලා ගන්න පුළුවන්. නිසා තමන්ගේ හිත රවට්ට ගත්තා කියලා මේ ශාසනය දියුණුවක් ලැබෙන්නේ නැහැ. අර එක්තරා භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ගෝලයන්ට අවවාද දෙනවා, ධර්ම දේශනා කරනවා. තලංගර වාසී ධම්මදින තෙරුන් වහන්සේ උන්වහන්සේගේ ගෝලයෙක්. උන්වහන්සේ ගෝල හාමුදුරු රහත් වෙලා මේ රහතන් වහන්සේත් තමන්ගේ ශිෂ්‍යයන්ට ධර්මයේ දේශනා කරනවා. නමුත් බලනවා දවසක් තමන්ගේ ආචාර්යවරයන් වහන්සේ දිහා ආචාර්යන් වහන්සේ කිසිම මාර්ගයකට ඵලයකටපත් වෙලා නැහැ. පින්වත්නි, දවසක් ගෝල හාමුදුරු රහතන් වහන්සේ ආචාර්යවරයන් වහන්සේගේ ළඟට යනවා. ගිහිල්ලා කියනවා ස්වාමීනි මට ධර්ම කාරණාවක් කියලා දෙන්න පුළුවන්ද? කියලා දෙන්න කියලා ප්‍රශ්නයක් අහනවා. අර ගෝල මහරහතන් වහන්සේ ගුරු හාමුදුරන්ගේ ප්‍රශ්න 1000ක් අහනවා. 18ම පින්වතුනි එවලෙම පිළිතුරු දෙනවා. ඒ තරම් ධර්ම දැනුමක් තියෙනවා. ඉතින් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ ඥානවාදයට කවදද පැමිණුනේ කියලා. කියන්නේ මාර්ගඵලයේ කවද්ද ලබා ගත්තේ? කියනවා ආයුෂ්මතුනි දැන් අවුරුදු 60කට කලින් කියලා. ඒ කියන්නේ ඇත්තටම උන්වහන්සේට වෙලා තියෙන්නේ මොකද්ද? ඒ ලොකු හාමුදුරුවන්ට අවුරුදු 60කින් පින්වතුනි කෙලෙස් ධර්මයක් ඉපදිලා නැහැ. ඒ නිසා උන්වහන්සේ හිතනවා තමන් වහන්සේට එහෙනම් දැන් කෙලෙස් ඉපදෙන්නේ නැති නිසා මාර්ගඵල ලැබලා ඇති. ඇයි? ධාන තියෙනවා, 이르දි තියෙනවා. ඉතින් අහනවා ස්වාමීන් වහන්සේට 이르දිය වඩන්න පුළුවන්ද? ධාන වඩන්න පුළුවන්ද? පුළුවන් කියනවා. ඒ වෙලාවේ කියනවා එහෙනම් ස්වාමීනි මට පුළුවන් ද ඇතෙක් මවල පෙන්වන්න. පුළුවන් කියනවා. ඔන්න මැව්වා. ඊළඟට කියනවා ස්වාමීනි ඒ ඇතාව මං ඉන්න පැත්තට ගෙන්නවන්න පුළුවන්ද? පුළුවන් කියනවා. ඔන්න ගෙන්නෙව්වා. දැන් අර ඇතා කුලප්පු වෙලා වේගෙන් අර දෙනම ඉන්න තැනට එනවා. ස්වාමීනි මං ඇති කිව්වොත් නවත්තන්න කියනවා. දැන් ලොකු හාමුදුරුවෝ බලන් ඉන්නවා, පොඩි හාමුදුරුවෝ ඇති කියන්නෙත් නෑ. ඇතා ලං වෙනකොටම ලොකු හාමුදුරුවෝ මොකද කළේ? බය දුවන්න ගත්තා. ඉතින් අර මහරහතන් වහන්සේ සිවුරෙන් ඇදලා අරගෙන කියනවා ස්වාමීනි රහතන් වහන්සේ නම බය වෙනවද? එතකොට තමයි උන්වහන්සේට තේරුණේ ඇත්තටම මම රහත් වෙලා නැහැ කියලා.
ඒතර බලන්න දැන් උන්වහන්සේ හිතන් ඉඳලා තියෙනවා මම මාර්ගඵල ලබලා කියලා. ඇත්තටම උන්වහන්සේ මාර්ගඵල ලබලා නැහැ. ඒ නිසා කියන ස්වාමීනි නම් ගිහිල්ලා යන්න භාවනා කරලා මාර්ගඵල ලැබෙලා ඉන්න කියලා. ඉතින් ඒ ලොකු හාමුදුරුවෝ සක්මන් භාවනාව කරලා තුන්වෙනි පියවර තියෙනකොටම පින්වතුනි රහත් වෙනවා. ඒ තරම් ඥාන ශක්තියක් උන්වහන්සේට තිබිලා තියෙනවා. ඒ නිසා රහත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ පින්වතුනි සමහර වෙලාවට අපි රැවටෙන්න පුළුවන්. මේ ධර්ම මාර්ගය තුල ඉඳගෙන මම දැන් උසස් තැනකට ආවා කියලා. හැබැයි ඒකෙන් රවට්ටන්නේ අන්‍යයන් වෙන්න පුළුවන්. නමුත් අන්තිමට රැවටිලා තියෙන්නේ කවුද? තමන්ම තමයි. ඒ නිසා රැවටෙන ශ්‍රාවකෙක් වෙන්නේ නැතුව මේ ශාසනේ සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙන්න. එහෙමපත් වෙන්න නම් තමන්ගේ හිතේ තියෙන කෙලෙස් හැම වෙලාවකම පින්වතුනි මෙනෙහි කරන්න. තමන් දැන් කොච්චර දියුණු වෙලා තියෙනවද මේ ධර්මයට බැසගත්තු දවස් ඉඳලා තමන් කොයි තැනද ඉන්නේ කියලා හැම වෙලාවකම තමන් මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරලා දියුණුව ලබන්න දියුණුවට පත්වන්න මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවට පත් කරනවා. හොඳයි එමනම් අද දවසේ මේ උතුම් සජීවී සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ප්‍රියන්ති ප්‍රනාන්දු දියණිය ශ්‍රීනාත් ප්‍රනාන්දු බෑණනුවන් කියන පිරිස බලාපොරොත්තු වෙනවා වැල්ලවත්තේ විසූ පරලෝසපත් දයාදරණේ පියාණන් වන මයිකල් ප්‍රනාන්දු පියාණන්ගේ ශතවර්ෂ පූර්ණ පින්කම වෙනුවෙන් මේ පින්කම සිදු කරන්නේ උපන්දිනේ නිමිති කරගෙන ඒ වගේම එතුමාටත් මර්සිරි ප්‍රනාන්දු මෑණියන් අජිත් විමලචන්ද්‍ර සොහොයුරා ලර්නල් ප්‍රනාන්දු මාමණ්ඩිය මර්සි ප්‍රනාන්දු නැන්දනිය කියන මෙන්න මේ පින්වත් හැම දිනාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මව්පිය පාර්ශවයෙන් මිය පරලෝ ගියපු මැගී ප්‍රනාන්දු මිත්තනිය ඇග්නස් මියුරියල් චාලට් මිලියට් නැන්දාවරුන්ටත් හිව්බර්ට් ධර්මදාස මහප්පා සිරිමාවතී කොඩිකාර කුඩම්මාටත් අමරා අයිරින් ප්‍රනාන්දු ලොකු අම්මාටත් පීටර් ප්‍රනාන්දු මහප්පාටත් දයානන්ද ඇලෙක්සැන්ඩර් සැම්සන් පියනන්ද මාටින් මුණසිංහ කියන මේ මාමාවරුන්ටත් නැන්දලාටත් ඒ වගේම විශේෂයෙන්ම මෑතකදී මිය පරලෝ ගියපු මාලා නන්ද ඥාති සොහොයුරාටත් චානක ප්‍රනාන්දු ඥාති පුත්‍රයාටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මිය පරලෝ ගියපු ඒ නම් සඳහන් කළ ඒ වගේම සංසාරයෙන් පින් බලාපොරොත්තු වෙන සියලු මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු 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 කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින හැම දිනාටමත් පවුලේ පින්වත් හැම දිනාටමත් විශේෂයෙන්ම පුතුන් දෙදෙලා ලේලිවරුන් දෙදෙනාටත් ඩිනාල් ආර්ය ආදරණීය මුණුපුරන් දෙදෙනාටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරන හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා. රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං